තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේසා දැනුම භාවිතා කරමින් ආස්වාදයේ සතුට පසුපස අධිවේගයෙන් හඹායයි. මේ සංසාරද දුකට මුල් වන්නේ දැනුමයි. දැන් මෙන්න මෙතනම වරද්දාගත්ත වෙනක් තියෙනවා මේක තේරුම් ගන්න ඕනේ. දැනුම භාවිතා කරමින් ආස්වාදයේ සතුට පසුපස හඹා යනවා කියලා කියන්නේ මොන දැනුමද? නිවන් දකින්නේ ඒ දැනුමෙන්ද? නෑ ඒ දැනුම මොකද්ද? ආස්වාදයේ පසුපස හඹා යන්නා වූ මුලා දැනුමක් තියෙනවා. ලෞකික වූ ඒ වගේම පංචකාමයෙන් නිස්සෙන්තේ උපක්‍රම හොයන පංචකාම ආස්වාදයේ උපක්‍රම හොයන ඒවට යම් යම් දී අවශ්‍ය දේ නිපදවා ගන්න මෙහෙම දැනුමක් තියෙනවා. මෙන්න මේ දැනුම නම් දුකට මුල් වෙනවා. ඒක දුකට හේතු වෙනවා. ඒ දැනුම හටගත්තේ අවිද්‍යාව මුල් කරගෙන. අවිද්‍යාවෙන් කරපු පරිේශණය මත. අන්නේ නිසා ඒ දැනුම දුකට මුල් වෙනවා. ඉතින් ඔබ ඉස්සෙල්ලාම තෝරා ගන්න ඕනේ. විඥාන පෝෂණය කියලා කිව්වත් මේ වරන් හෙද්දා තියෙනවා විඥාන පෝෂණය කිව්වෙත් ඕකම තමයි. ඒකත් මුල් කරගෙන ඒකත් උපනිශ්‍රය කරගෙන විඥාන හේවා කිලිටි හිත් පෝෂණය කරගන්නවා. ඒකයි ඒ කරන්නේ. අද උපත දිවීම විඳීම මරණයේද දැනුමේ ධර්මතාවයන් වේ. අන්න වරදකට දෙන්න තේරුම් ගන්න ඕනේ. උපත පිළිබඳව, ජාති, ජරා, ව්‍යාධි, මරණ පිළිබඳව යම්කිසි දැනුමක් වර්ධනය වුණා නම් උපන් මේ ජාතිය ජරාව ස්වභාවයකට නැති දෙයක්, ව්‍යාධිය මරණයේ ස්වභාවයකට නැති දෙයක් කියලා. නිතර හිතන්න පටන් ගත්තා නම් ඒ ඇතිවෙන්නා වූ දැනුමයි පංචකාමයන්ට උපක්‍රමශීලීව හොයන වැඩපිළිවෙලේ දැනුමයි එකද දෙකද? දැනුම කියන වචනේ මේ දෙකම භාවිතා කරනවා. දැන් මේ දැනුම එකමානද විවිධාකාරයි. උපක්‍රමශීලීව පංචකාමයන්ට අවශ්‍ය කරන්නා වූ වැඩපිළිවෙල හදාගන්න දැනුම මෙහෙයවන දැනුමක් තියෙනවා. ඒක දැනුම. උපන් සත්වයාට ජරාව, ව්‍යාධිය, මරණය එනවා කියලා තේරුම් ගන්න පුළුවන් දැනුමක් තියෙනවා. ඒකත් දැනුමක් තමයි. ওই දැනුම් දෙක සමානද? අන්න හිතා ගන්න ඕනේ. දැන් මෙතන දැනුම කියන වචනේ ඒකීය තැනක් දීලා. දැනුම හැමතැනම දාන්න කියෝ. ඒක වැඩ පිළිලා තමයි. අපි අහන දැලිපිහියේ දැහැමි උපකරණයක්ද මාරක ආයුධයක්ද කියලා. දැලිපිහියේ පැත්තකින් තියලා මේක දැහැමි උපකරණයක් කියන්නේ මාරක ආයුධයක් කරනවා. කලී තියනවා දැලිපිහිය. මංකොල්ලකාරයෙක් හොරෙක් ආවා. දෙන්නකොට දැලිපිහිය. එයා අරන් ගියා දැලිපිහිය. දැන් ඒක මොකක් වුණාද? කලී දිනකන් දැලිපිහියක් විතර. හොරා අරගෙන ගියේ මොනවටද? අනුන් කපන්න බෙල්ල කපන්න. අනුගේ හිඟි හිංසා කරන්නේ. මාරකාවියක් වුණා. දැලිපිහිය. හාමුදුරුවෝ ඉතින් දෙන්නකොට දැලිපිහිය. මොකද කෙස් අලුවා ගන්න. හාමුදුරුවෝ දැලිපිහිය අරන් ගියා. ඒ දැලිපිහිය මාරකාවියක් වුණා. නෑ දැහැමි උපකරණයක් වුණා. දැන් මේ දැලිපිහියේ මේ ප්‍රශ්නේ තිබුණේ. පාවිච්චි කරන ක්‍රම හදාගන්න දුන්නු මාරකාවියක් හෝ දැහැමි උපකරණයක් වුණා. තේරුම් ගන්න ඕනේ වගේ. දැනුම දැලිපිහිය න ะ. පාවිච්චි කරපු හැටියටයි මාරකාවියක් වෙන්නේ. පංචකාම නිශ්චිත ආස්වාද විදීම සඳහා උපක්‍රම හොයන්නේ දැනුම භාවිතා කළොත් ඒ දැනුම මාරකාවියක්. ලෝකේ යථාර්ථය දැනගෙන අසාරත්වය දැනගෙන අත්හැරී නොවැළී මිදී චන්දරාගයෙන් නිදහසෙන ආර්ය මාර්ගය වලන දැනුම ප්‍රයෝගික කරගත්තොත් දැහැමි උපකරණ. දැනුමේ ස්වභාවය තෝරා ගන්න දැනුමට දැන දෙන්න බෑ. පාවිච්චි කරපු හැටියි ඒක තමයි. ඔන්න ඔක තෝරා ගන්න ඕනේ. බුදු හිමි වදාළ ධර්මයේහි කාලයට හසු නොවන අකාලික වූ අවේදිත වූ නිරාමිස වූ සදාතනික වූ එම මෙනෙහි කිරීම බුදුන් දකින නිවන් දකින අයුරු සිදුවන්නේ සංඥා නිරෝධ වීමක් තුළින් බව ත්‍රිපිටක දේශනාවකින් ශ්‍රවණය කිරීමක් බගින් දැනගතියි. වරද්දගෙනම තියෙන එක තමයි ඔක. අකාලික වෙන්නේ මොනවද? ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ. අකාලිකයි කියලා කියන්නේ මොකද කියලා තෝරා ගන්න ඕනේ. එතකොට අවේදිත සුඛය කියලා කියන්නේ මොකද කියලා තෝරා ගන්න ඕනේ. නිරාංශ සුඛය සදාතනික සුඛය කියන්නේ මොකක්ද? යම් තැනක ඉපැත්මක් නැත්නම් ඒ වගේම පැවැත්මකුත් නැත්නම් විපරිණාමයකුත් නැහැ. වෙනසීමකුත් නැහැ. එහෙමනම් කාලය කියලා මයින්ඩ් එකක් එතන තියෙනවා. කාලයෙන් මනින්නේ ඉපදිච්ච දෙයක්. ඉපදිච්ච යමක් නැත්නම් සම්මතයක් අපි ගොඩනගා ගන්නවා.
උපද්ද ගන්න දෙකේ සම්මතයක් ගොඩනගාගෙන සම්මත නමක් තියා ගන්න. ඒ සම්මතයෙන් ගොඩනැගිච්ච දෙයට විපරිණාමයක් තියෙනවා වෙනසීමක් තියෙනවා. ගොඩනගා ගත්තා නම් යම් සම්මතයකින් පවත්වන්න පුළුවන් දෙයක්. කියවන්න කියන්න සම්මත කරන්න පුළුවන් දෙයක්. ඒ පහළ වෙච්ච දෙයට ඉපදීමක් පෙනෙනවා විපරිණාමයක් පේනවා වෙනසීමක් පේනවා. ඒක සංකතයි හේව සකස් කරපු යගොඩට වැටෙනවා. යම් තැනක ඉපදුන දෙයක් නැද්ද? ඒ වගේම විපරිණාමයක් නැද්ද? වෙනසීමකුත් නැද්ද? එතන සංකත වශයෙන් කියන තියෙන ලකුණු එකක්වත් නැහැ. ඉපදීමක් නැත්නම් විපරිණාමයක් නැත්නම් වෙනසීමක් නැත්නම් එතන සංකතයි කියලා හිතන් ගන්න එකක් නෑ. නා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා ඔක්කොම සංකතයි. සංකත වශයෙන් හටගත්ත විපාක ස්කන්ධයක් උරුම වෙලා තියෙනවා. පෙර භවයෙන් හටගත්ත ඒ වගේම අபிසංකාර නිපදෝලා හදාගත්ත අபிසංකාර විඥානයක් මුල් කරගෙන ඒ කර්ම වේගයේ හේතු කරගෙන හටගත්ත කය තියෙනවා. එවඳු වන්නාව මේ කය ස්පර්ශයන් ඇතුලේ වේදනාවට වස්තුවක් වෙනවා. චේතනාවට හේතු වෙනවා. අන්නේ ඒ ටික නිසා එවඳු කයක් හට ගන්නවා විපාක වශයෙන්. ඒකට හටගත්ත විපාක වේදනාවක් තියෙනවා. ඒ විපාක වශයෙන් එන ස්පර්ශයක් තියෙනවා. ස්පර්ශ වේදනා ආපුවාම ඒවා පිළිබඳව වැටහෙන සංඥා වැටහීමක් තියෙනවා. ඒක විපාක ස්කන්ධය. සංඛාර කොට නැගුවොත් මොකද වෙන්නේ? මතු අනාගතයේද දුක්ඛ ස්කන්ධය විපාක ස්කන්ධයක් ඒ වගේම එකක් ගොඩනගන්න. ඒ වගේ විපාක ස්කන්ධය දුක්ඛ ස්කන්ධය. ඒ වගේම දුක්ඛ ස්කන්ධයක් යලි ගොඩනගන්න හේතු කොට නැගි. දැන් ලැබුව විපාක ස්කන්ධය අයින් කරගන්න කොරන්න දෙයක් නැහැ මැරෙනකන් තියෙනවා. ඒකේ ඉඳලා මතු සංඛාර ගොඩනගා ගත්තොත් නැවත සංඛාරපත්‍ය විඥානං කියලා විඥානය පහළලා අபிසංකාර විඥානය පහළ වුණා. මතු භවයට හේතු වෙන විඥානය පහළ කළොත් ඒ විඥානීය බීජය කරගෙන මේ කය මලහම යලිත් කයක් හට ගැනීමට හේතු ආරම්භ කරනවා. එහෙනම් ඒ කය නිසා මොකක්ද හටගන්නේ? යලි රූපස්කන්ධයක් හටගන්නවා. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධයක් හටගන්නවා. ඒකට අවශ්‍යදී හටගන්නවා. විපාක ස්කන්ධය. ඒකෙන්ලා සංකාර ස්කන්ධයක් ගොඩනගලා හිටා විඥාන ස්කන්ධයක් නැවත ගොඩනගුවා. මතු අනාගතයේ ආයශරයක් ඒ කය මරණව කුණු කයක් හටගන්න දේ ආයි ගොඩනගා ගන්න. මෙන්න මේක සත්‍යයගේ ගමන්ට හේතු වෙන කම්මා විපාකාවත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති එවං ලෝකෝ පවස්සති. මෙන්න ලෝකේ පවතින හැටි. කම්මා විපාකාවත්තන්ති පෙර භවයේදී කරන ලද කර්මයක් මුල් කරගෙන මතු සංකාරය අபிසංකාරයක් හදලා අபிසංකාර විඥානයක් ගොඩනගපු නිසා කම්මා විපාකවත්තන්ති කියන විපාක කයක් ගොඩනගුණා. මේ කය පූර්ව කර්මයේ විපාකය. දැන් මේ විපාකේ හිටියයි විපාකෝ විපාක සම්භව කරන්නේ. විපාකේ කර්මයන් සම්භව කරගත්තොත් අවිද්‍යාව මුල් කරගෙන. නැවත කම්මා විපාකාවත්තන්ති කියලා මතුවරතා විපාක ස්කන්ධයක් ගොඩනගෙනවා. අර කුණු කතා කර වගේ හදාගන්න. සත්මා පුනබ්බවෝ හොති මේ වැඩි නිසා පුනර්භවය හටගන්න. ඒවන් ලෝකෝපවති මේ ලෝකේ කියන දුක් වල පවතින නොන හේතුයි. දැන් මේක හදාගන්න තැනක් තියෙනවා. දැන් කම්මා විපාකාවත්තන්ති ලැබිලා තියෙනවා. පෙර භවයේ කරන ලද මිනිස් අධ්‍යාව හොඳයි කියලා මිනිස් සංඛාර නිපදවලා ඒ සංඛාරය නිසා මිනිස් විඥානයක් හදලා ඒ විඥානයේ හේතු කරගෙන අபிසංඛාර විඥානයක් ගොඩනැගිලා පෙර භවයේ මැරෙන මොහොතකදී හරි ඒ අවස්ථාවකදී නැවත වාරයක් ඒ විඥානය පරිසන්දි බවට සම්බන්ධ වෙලා ඒ අபிසංඛාර විඥානිය නිසා නැවත වාරයක් කාම කායික මුලපුරලා දින්න එකේ ප්‍රතිඵල විපාකේ තමයි මේ කාම කාය. කාම ලෝකේ ඉපත් දුන්න මේ කාය. මේ කාය දැන් විපාකයක් නෙමෙයි. පෙර කර්මයේ විපාකේ මෙන්න මේදී. ඒක ස්පර්ශයේ ගොදුරු වෙන චේතනාවක් මතුවෙන වේදනාවට වස්තුකාරකයක් බවට පත් වෙනවා. ඒකදී විපාකය. ඔය විපාක වස්තු ඉඳලා ඔතනින් නවතින්න නැතුව නැවතත් අවිද්‍යාව තුලින් ගොඩනගුවොත් ඒක වටිනවා කියලා. විපාකෝ කම්ම සම්භවෝ කියලා. මතුවන කර්මයක් රැස් කරගන්න. සංඛාරපත්‍ය විඥානං කියලා. අන්නේ විඥානයක් අවිද්‍යාව මුල් කරගෙන පහළ වුණා නම් ඒක ආයිසරියක් මතු ආයි නැවත පුනර්භවයට හේතුකාරක වෙනවා. ඒකෙන් නැවත පුනර්භවයක් හටගත්තාම නැවතත් මේකයි විනාශයට ආයි જાතියක් හටගන්නවා. ඒතර ආයිතර දුක්ඛ ස්කන්ධය එනවා. සතර ගමනක් ලෝකයා සකස් වෙන්නේ ওই ක්‍රමයට කියලා වෙන්නේ. එහෙනම් බෙද ගන්න තියෙන කොටින්ද විපාක එනවා විපාක කර්ම සම්භව කරන දේ නතර කරන්න බලන් අවිද්‍යාව දුක්වල. එහෙනම් මේ අන්තිම කයයි එයායම අන්තිමා જાති. නැති දානි පුනර්භව. මට පුනර්භවයකුයි නැති. බුදුරණාහි දේශනා කළේ toydi. මේ අන්තිම જાතියයි. පුනර්භවයක් මරණ. පුනර්භවයක් නැත්නම් මොකද වෙන්නේ? මේ අවසාන જાතිය අන්තිම දෙහි.
අන්තිම දේහදාරී කිව්වා සාතන් වහන්සේ. ඒ අයම අන්තිම ජාති. පුනර්භවයක් ගොඩනගන්න හේතු නැති නිසා සංඛාර ගොඩ අර විපාකෝ කම්ම සම්භව නොකරපු නිසා. කම්මා විපාකවත් සම්පිගේ නැවත විපාකයක් හරගන්න නැවත ජාතියක් හරගන්න හේතු ඉවරයි. අයම අන්තිම ජාති නැති දානි පුනර්භව කියොන්නේ ඕකයි. පුනර්භවයක් නෑ. ඒකයි නැති කරගන්න ඕනේ. එතකොට දැන් මේ කරන්නේ මොකක්ද? වේදනා සංඥා කියලා කියන්නේ විපාක. විපාකේ. විපාක වශයෙන් දැනෙනවා හැදිරෙනවා. ඒ දැනෙන හැදිරෙන එක විපාකයේ මිසක් විපාකයට මතු සංසාර ගමනට ගෙනියන්න බෑ. ඒ දැනෙන හැදිරෙන දේ අවිද්‍යාව සහගතව නුනුවණින් මෙනෙහි කරලා. ඒක වටිනා දෙයක් කියලා මිත්‍යා දෘෂ්ටියක් අරගෙන. ඒ දෘෂ්ටියෙන් ඒ පස්සේ හබායන කර්මයක් කියලා රැස් කළොත් අන්නේ රැස් කරන මාර්ගය තමයි වහගන්න ඕනේ අරිහත් ඵලය. අරිහත් ඵලය කියන්නේ අන්නේ ඒකට. සංඥා නිරෝධ කරන අරිහත් ඵලයක් නෑ. සංඥා නිරෝධ කරනවා කියලා කියන ක්‍රමින් සිද්ධ වෙන්නේ මොකද්ද? අසඤ්ඤ සත්‍යයට යන්නේ. මලවිනියේ තිබ්බා වගේ මැරිලා නෑ. කර්ම ශක්තියේ ජීවිත රූපේ පවත්තලා මහා කල්ප 500ක් හිරිරියව්වේ පවත්තන අසඤ්ඤ සත්‍ය උප්පත්තියක් ඇති කරනවා. හිතන්න පුළුවන්කමක් ඒක නෑ සංඥා නෑ. මහා කල්ප 500ක් වෙනකන් සංඥාත්මක වෙන්නේ පුරුදු කරගත්ත ධානයේ හැටියට එච්චර කාලයක් සංඥා නිරෝධ වෙලා ඒකේ ඉන්නවා. නමුත් ඔහු දන්නේ ඉන්නවද කියලා. ඒක බුදු ඇසර පිළිලා තමයි පෙන්වන්නේ. ඔය ක්‍රමයේ කරන සංඥා නැති කරගත්ත කට්ටියට මෙන්න මේකයි වෙලා තියෙන්නේ. අනුසේ විදින්න ඕනේ. මතු කර්ම සදාහතම රැස්න වෙන තත්ත්වයටපත් වෙන්න. අනුසේ විදින්න නම් ඇත්ත ඇති ආකාරයෙන් මෙනෙහි කරන්න ඕනේ. යථාර්ථය දකින්න ඕනේ. යථාර්ථය දැක්කදාට ඒ වස්තුන් කෙරෙහි යම් රාගයක් ඇති කරන්න හේතුවක් තිබුණා නම් ඒ රාගයේ තිස්ස රාග අනුසේ විදිනවා. ගැටි ගැටි ඒ පස්සේ හඹායන තරංකාරී මානසිකත්වයක ගැටීමේ පටිඝානුසයක් තිබුණා නම් අනුසේ විදිලා. අනුසේ විදගත්තේ මොකක් නිසාද? නුවණින් මෙනෙහි කරපු නිසා. නුවණින් මෙනෙහි කිරීම නවත්තලා හිටන් සංඥා නතර කරලා දැම්මොත් මොකද වෙන්නේ? අනුසේ විදින මාධ්‍යකෝ. අනේ බුදුරජාණන් වහන්සේ පිළිවෙල අනුසේ විදින මාධ්‍යය. අනුසේ විදින එක කෙරෙන්නේ නැහැ. සිහි නුවණින් යුක්තව ඇත්ත ඇති ආකාරයෙන් දැක්කේ නැත්නම්. ඇත්ත ඇති ආකාරයෙන් සිහි නුවණින් විමසලා බැලුවාම තමයි යථාර්ථය අවබෝධය අනුසේ විදිලා. අනුසේ විදගත්තට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? මතු කර්ම රැස් කිරීම සංඛාර රැස් කිරීම අතර වෙන්නේ. වේදනා සංඥා කියන විපාකස්කන්ධය එනවා. වේදනාවට සංඥාවට පුළුවන් කමක් නැහැ මතු જાතියක් ගොඩ ගන්න. වේදනාවේ සංඥාවේ අපි කෙනෙක් බැඳුනොත් අවිද්‍යාවයි. ඒ හේතුවෙන් හිතන්න කියන්න කරන්න පටන් ගත්තොත් ඔහුට සංඛාර ගොඩ නැගිලා සංඛාරස්කන්ධයක් ගොඩ නැගිලා. අන සංඛාරපත්‍ය විඥාන කියන පරිසන්දියේ හිටින විඥානය ගොඩ නැගිලා හිටන් විඥානපත්‍ය නාම රූපං කියලා විඥානීය මෞකතල වහින ක්‍රමයක් තියෙනවා. විඥානේ තනියම වහින්නේ නැහැ. විඥානයක් හට ගන්නවා නම් රූපේන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරයෙන්තරෝ විඥානීයක යාමක් හෝ ඒමක් හෝ ඉදීමක් හෝ වැඩිමක් හෝ චුතියක් හෝ නොකිය. මේ බුදුරණාහිගේ දේශනාව. එහෙනම් විඥානයක් මෞකතලට යන්නේ රූප වේදනා සංඥා සංකාර ගොඩනගාගෙන ඒ සමග ගොඩ නැගිලා. එහෙම ගිහිලා තමයි ගන්ධබ්බය මෞකතලට යන්නේ. ඊහම තමයි ආයතරය කුණුකයක ආරම්භයේ පටන්ගෙන නැවත හටගන්නේ කය. අන්නේ ඒකයි නතර කරන්නේ අරිහත් ඵලයේ. මේ වේදනා සංඥා නිරෝධ කරනවා කියලා වචනයක් ගත්තොත් සංඥා ත්‍රිපිටකයේ කොතනකවත් සඳහන් වෙලා නැහැ. සංඥා නිරෝධ කරලා නිවන් දකින්න. චන්දරාගයෙන් නිරෝධ කරලා නිවන් දකින්නයි වෙන්නේ. චන්දරාගයෙන් නිරෝධ කළොත් සංඛාර නිරෝධ වෙනවා. අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නිරෝධ්‍යන්ති. කොහොම සංඥා කියවන්නේ නිරෝධ කරන්නේ? පරිච්ඡේදෝපාදී කාරණා 12ක් කියවුණා. දැන් වේදනා නිරෝධා සංඥා නිරෝධෝ සංඥා නිරෝධා උපාදාන නිරෝධෝ එහෙම කියවුණා. මොකද නිරෝධ කරන්න කිව්වේ ඒකට සංඥා තිබුණා. එහෙනම් නිරෝධ කරන්න කිව්ව මොනවද? සංඥා ඒකටයි තියෙන්නේ. අනතේරුම් ගන්න ඕනේ. විඥාන නිරෝධ කරන්න කිව්වා. විඥාන රූප චිත්ත නිරෝධ වෙනවා. විඥාන කිව්ව මොනවද? ආගන්තුක උපක්ලේශ නිසා කහට ගැනිච්ච හිත වලට විඥාන කිව්වා. අන්නේ විඥානය නිරෝධ කරන්න කිව්වා. හිත කහට ගැනින අවස්ථා 9ක් තියෙනවා. විඥාන වලටපත් වෙනවා 8 වෙනි අවස්ථාව කහට ගැනිලා 8 වෙනි අවස්ථාවේ විඥාන වෙනවා. චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරම් මනෝ මනායතනං මනීන්ද්‍රියං ඊළඟ විඥාන.
ඒක එකතු වෙලා අතීත අනාගත වර්තමාන වූ විඥාන ස්කන්ධය හා සම්බන්ධ වෙලා විඥානස්කන්ධය. සත්‍යා මනෝ ධාතු මනෝ විඥාන ධාතු. මෙන්න මේ විදිහටයි මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි පහළ වෙන්නේ. නැත්නම් චිත්ත මනෝ වෙනවා. දැනෙන ස්වභාවයක් තිබුණා. දැනෙන ස්වභාවයෙන්ම ස්පර්ශ වේදනා සංඥා චේතනා ඔක්කොම තිබුණා. ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මානසිකාර. දැනෙන ටික රහු වෙන හිතට. විපාක හිත. හැබැයි ඔය ටික රහමත. ඔය විපාක හිත කියලා කියන්නේ විපාක හිත නෙවෙයි දැනෙන හිත කියන මට්ටම. ඔය මට්ටමට සතර ගමන්ට ගෙනියන්න බෑ. සතර ගමන්ට ගෙනියන්න කහට ගැනිච්ච විඥානික නිකන් වැඩෙන එකක් වෙයිද. දැනෙනකොට මැන ගන්න. මේක මේ බඳු ආකාරයි. මේක මේ බඳු ආකාරයි. වෙන කරලා මැන ගන්න පුළුවන් ලක්ෂණයක් ලැබෙනවා. මෙන්න මේ ලක්ෂණය අපුහා. හිත මනෝ මට්ටමට ආවා. හිත මනෝ මානසං. මේ මැනගත එක හා සම්බන්ධ වුණා. වෙන්ගෙන් වශයෙන්. ඒ මානසිකත්වයට කියනවා මානසං අවස්ථාව. හදය. ඊට පස්සේ ඒවා හොඳ ප්‍රියමනාපයවද කියලා ඒක ඇලුණා. ඇලීම් බැඳීම් ඇති කළා. හදයන් වුණා. පණ්ඩර. ඒක පණපුවා ගත්තා ඒක බලවත් කරගන්න. මනෝ මන ආයතන. මේ මැනගත් එක ආයතනයක් කරගත්තා. මනීන්ද්‍රිය. ඒක අග්‍ර කරගත්තා. විඥාන. කොට මුලා දැරීමකටපත් වෙනවා මායාවකට හැවුණා. මායා හිතක් පහළ වුණා. විඥානය කියන්නේ මායාකාරී උත්මාකලිත ඒක. බොරු මවලා පෙන්නන එකකට අපැස. මායාකාරයක් හදාගත්තා. විඥානයක් හදාගත්තා. ඕකෙක තියලා තවත් විඥාන හදාගත්ත විඥානය එක්කලා අතීත අනාගත වර්තමාන ඔක්කොම එකතු කරලා විඥාන කන්ද ස්කන්ධය පහළ කරගත්තා. මෙන්න මේ විදිහට විඥාන ස්කන්ධයක් හටගන්නවා. මෙන්න මේ කියන විඥානය නිරෝධ කරගන්න. ඒතර විඥාන නිරෝධ කරගන්නකොට ක්‍රමයේ දැනගන්න. අතීත අනාගත වර්තමාන තුන් කල්ලි මුලා සහගත මායාවන්ගේ පෙන්නපු ඇති දේවල් හැටියට මැනගත්ත. මෙහෙම ස්වභාවයක් තියෙනවා ලෝක සත්‍යය. ඒ මැනීම නිසා අතීතයේ බලන්න පුළුවන් වුණා. අතීතයේ මෙබඳු රූපයකින් හිටියා. මෙබඳු නාමකොත් ඇතුව හිටියා. මෙබඳු දේ කෑවා බිව්වා. මෙබඳු පිරිසක් ඇතුළු කළා. මෙබඳු පරිසරයක හිටියා. මේ ආකාර ඇඳුම් කළඳුම් ඇඳා. මේ ඔක්කොම මායා දර්ශනයන්ගේ වැටහීම. විඥාන ගෝචර දහම්. මෙන්න මේවත් එක්කලා එකතු වෙලා. අනාගතයේදී දැන් වර්තමානයේ තේවා හොඳයි කියලා පරිහරණය කරමින්. අනාගතයේදී බදු වන්නා උදේ බලාපොරොත්තු වෙනත් ඔහු විඥානස්කන්ධය අත්හැරලා නැහැ. එහෙනම් ඕවා මායා බව දැනගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට අයිති බව දැනගෙන කවට්ටලා විනාශයටපත් කරනවා මිසක් මුලාටපත් කරනවා මිසක් වික්ෂිප්ත කරනවා මිසක් විමුක්තියක් ලබා දෙන ඒවා නෙමෙයි හරියක් ඇති ඒවා නෙමෙයි කියලා දැනගත දාට අතීතයේ විඥාණයට වැදුණු චන්දරාගයක් තිබුණා දුර වෙලා යනවා. වර්තමානයේ විඥාණයන් ඇසුරු කරලා පෙන්නනා වූ මායා දර්ශන වල යන චන්දරාගයක් තියෙනවා ඒක දුර වෙලා යනවා. ඒ බඳු මායා දර්ශනයන්ට බලාපොරොත්තු වෙනා වූ මානසිකත්වයේ චන්දරාගය අනාගතය අල්ලගෙන ඉතිවිච දුර වෙලා යනවා. ඔන්න දුර වෙලා ගියාම මොකද වෙන්නේ? දැන් විඥාණයට ගෝචර වෙන දේවල් අල්ලන මානසිකත්වේ නැහැ. දැන් ඊට මැලගත් ඒවා අග්‍ර කරගන්න මන්ත්‍රවත් තිබුණා. මනීන්ද්‍රිය මට්ටමක් තිබුණා. මොනවා ලොකු කරගන්නද? ලොකු කීව එකත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ගොඩි. විමුක්තිය ලබා දෙන එකක් නෙමෙයි පරාවර්තන එකක්. පොඩි කීව එකත් ඒ જાති. ඔය පොකේ තියෙන හරියක් නැති බව. ඔය අවබෝධය ආවට පස්සේ මනීන්ද්‍රිය අවස්ථාවත් ඉවරයි. මැන එකතු වෙන අවස්ථාව මානසං අවස්ථාවක් තිබුණා. ඒකට එකතු හදයන් අවස්ථාවක යාළු වෙන හිතවත් වෙන අවස්ථාවක් තියෙනවා. ඕවා කියලා හිතවත් වෙලා මොනවා කරගන්න. බැඳිලා මොනවා කරගන්න. හදයන් අවස්ථාවක් ඉවරයි. මැනගත් ඒවා එකතු කරලා ගත්තාම අපේන මානසං අවස්ථාවක් තියෙනවා. ඒකෙන් පුද්ගලයා වෙන් කරලා දැනගන්න. පුද්ගලයා වෙන් කරලා දැනගතර බැඳුන්නේ නැත්නම් උපාදානියක් හටගන්නේ නැහැ. එහෙනම් උපාදාන නිරෝධ ක්‍රම මට්ටමට ගියාම ලෝකේ ජීවත් වෙන්න ඉතුරු ටික ඇති. එහෙනම් පුද්ගලයා හඳුනාන්නේ කවුද? මේ අහවල් නම තියෙන කෙනා. සම්මත කරලා තියෙනවා. ඒකේ දෘෂ්ටි නැහැ. නමුත් ඒක පරිහරණය කරනවා. ඒකෙන් සසර ගමන බාධකයක් නැති නිසා. එහෙනම් ඒක දැනගන්න සංඥා එතන තියෙනවා. ඒ සංඥාවල පුළුවන් කමක් නැහැ. මතු සසර ගමනක් හදන්න. හදයන් කියන දෙයට ආවවල පුළුවන් සසර ගමනට සංහා උපාදාන ගොඩනගන්න. අන්න සංහා උපාදාන ගොඩනගන ඉවත් කරගුවා. මානසං කියන අවස්ථාවේ තමයි මනස තියෙන්නේ. මානසං කියන අවස්ථාවේදී දකින්නවා. මේ මිනිස්සේ මේ අහවල් මිනිසයා මේ අහවල් නම් ගොත් තියෙන කෙනා. ඒතර මේ තිරිසන මේ හරකා මේ බල්ලා මේ ගේදොර මේ ඉලකඩම් මේ ස්ථානේ මේ පෑන් පහතු වෙන ස්ථානේ එන්න නානතොට මේ උයන තැන මේ බත් වේගාන මේ පාත්‍රේ ඉතින් මේ ආදි වශයෙන් මේ ගිහි පැවිදි කවුරුත් තම තමන් විසින් යමක් දැනගන්න. මානසං
හැබැයි ඒකේ අල්ලගත්ත ආසාවල් නැතුණාට පස්සේ චන්දරාගේ දුරු වුණාම හදයන් වෙන්නේ නැහැ. මානසං භාවයේ අපරිමාණ කියලා අප්‍රමාණ මානසයන් වලන්න කියලා වෙන්නේ තොන්න ඔකලයි. කර්මයේ මත සූත්‍රයේ කියනකොට. එයින් එහා පන්නන්න එපා. එයින් එහා පැන්දුවොත් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. ඔන්න ওই ටිකයි අයින් කරගන්න. විඥාන හෝ ස්පර්ශයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි දෙයක් අපි ස්පර්ශ කරනවා කියන එක සංඛාර මුල් කරගෙන කරන වැඩ. ස්පර්ශ වෙනවා එකක් ස්පර්ශ කරනවා එකක්. ඇහැට රූප ස්පර්ශ වෙනවා එකක්. බල ස්පර්ශ කරනවා තව එකක්. කනට ශබ්ද ඇහෙනවා එකක්. ඒ පස්සේ හඹාකින් අහනවා තව එකක්. අන්න අහනකොට නැගින ස්පර්ශයේ අවිද්‍යාව සහගතයි. ඒක පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති කියලා ජාතිපත්‍ය ජරා මරණ කියන මේ පරිච්ඡම්පාදී අවිද්‍යාව ගොඩනගෙන පැත්තට වැටෙනවා බලන්න ගියා. චන්දරාගයෙන් බැලුවා. චන්දරාගය අතරම ගෙනාද. ඇහෙනවා අහන බලාපොරොත්තුවක්. පේනවා බලන බලාපොරොත්තුවක්. මානසං මට්ටම ඉක්මවන්නේ නැහැ. හිතවත් දේවල් මොනවත් ලෝකේ නැහැ. මේ දේ මට හොඳයි කියලා බැඳෙන එකක් නැහැ. අන්න එතෙන්ට ආවම කියනවා අරිහත් ඵල. මේ අරිහත් ඵල චිත්තේ ස්පර්ශ විනා වේදනා තියෙනවා සංඥා තියෙනවා චේතනා තියෙනවා. හැබැයි ඒ චේතනාව අර අபிසංකාර මට්ටමේ චේතනාව නෙමෙයි. අபிසංකාර ගොඩනගන්නේ මේ චේතනාවට ශක්තියක් නැහැ. අන්න ඒ தත්ත්වයටපත් වීම තමයි නිවන් අවබෝධයට රාගක්ෂයයි ද්වේෂක්ෂයයි මෝහක්ෂයයි. ඔන්න ඒ තුන ක්ෂය කර ගැනීම නිවන. ඉතින් ඒතකොට ත්‍රිපිටක දර්ශනයේ සංඥා නිරෝධයේ නිවන කියලා තියෙනකොට මුළු ත්‍රිපිටකේ මම නා කියවා තියෙනවා කියාපු කෙනෙක්ව තව අහුවිලා නැහැ. බුදුරන් වහන්සේ සංඥා නිරෝධයේ නිවනයි කියුවේ. සංඥා වේදායිත නිරෝධය කියලා වචනයක් තියෙනවා. සංඥා වේදායිත නිරෝධය කියන එක දකින්නේ. සංඥාවන්ගේ අසාරත්වය දැකලා මේ ලෝකේ පැවැත්මට අයිති වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ යම් විපාකස්කන්ධයක් ඇති. විපාකස්කන්ධය දුක බව දකිනවා. ඒ විපාකස්කන්ධයේ දුක බව දැනගෙන ඒකෙන් ඉහාත්ම සුඛ විහරණය ලබන ක්‍රමයක් තියෙනවා නවානුපූර්ව සමාපatti. ඒ නවානුපූර්ව සමාපatti තුලින් එකින් එක නිදහස් වෙලා අත්හැරලා ගියහම ඒ විපාකස්කන්ධය තියෙන සම්බන්ධයෙන් හැකිතරම් ඈත් වෙනවා. ඒකෙන් ඈත් වෙන්න පුළුවන් විපාක වේදනා සංඥා නිස්පාදනය කරන යම් කිසි දැනක් තිබුණා. අන්නේ චිත්ත සකස් කරන්නා උතනින් අහක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අහක් වෙන්නේ නිකාම සංඥා නිරෝධ කරලා නෙවෙයි සංඥාවේ ආදීනව දැකලා. සංඥාවන්ගේ ආදීනව දැකලා ඒ සංඥාවන් අත්හැරලා ඊට මිදලා නිදහස් වෙන සමාධියකි. ඒක ඉහාත්ම සුඛ වේදනේ දෙන උපරිම සමාධිය මිසක් ඒකත් නිවන නෙවෙයි කියලා දේශනා කරා. නිරෝධේ නිවන නෙවෙයි. නිරෝධය යනු ඉහාත්ම සුඛ වේදනේ උපරිම සමාධියයි. ඒක නිවන කියලා ගත්තොත් ඒත් හරියන්නේ. නිවන කුමක්ද? එතෙන්ට යනකම් ගියේ ආදීනව දැක දැක අත්හැරලා සියුම් සෙන්ඩරපත් වෙලා ඒකත් අත්හැරලා ඔහොම එකිනෙකට බාධා අත්හැරලා ගිහිල්ලා අන්තිම නිරෝධයට ගියා. නිරෝධයෙන් ආපහුම දකින්න දහමක් තියෙනවා. මම හැම තැනකම තිබෙන්නා වූ ආදීනවයක් දැක්කා. හොඳයි කියන නරකයි කියන රූපවල වේදනාවල සංඥාවල සංකාරවල විඥානවල ගන්ධ හරියක් නැති බව දැක්කා. ඒව ඇතුළු කරනකම් වෙහෙතේ මහන්සියෙන් ගොඩනැගිය යුතු බව දැක්කා. දැකලා හිටම මට ඒකෙන් ඔක්කොම වලක් නැති බව දැනගියා. අන්නේක තියෙන යම් චන්දරාගයක් බැඳීමක් තිබුණා. ඒවා ගොඩනගන්න හේතුවක් තිබුණා. අන්නේ චන්දරාගයේ වටිනාකමක් නෑ මට අල්ලන්න. ඔය අදහස තියෙන චන්දරාගය දුර වෙලා ගියාම අරිහත්ත්වයටපත් වෙනවා. විපාකස්කන්ධය තියෙනවා බැඳිලා නෑ. මෙන්න මේකද කියන අරිහත්ත්වය. ඉතින් සංඥා වේදායිත නිරෝධය කියන එක එකක්. රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං කියලා තියෙනවා. නිසා සංඥාක්ඛයෝ නිබ්බානං කියපු දෙනා මුළු ත්‍රිපිටකේ නෑ. කවුද තියෙනවා කියන්නේ? කොහෙද වෙන්නේ? සංඥාව රාගේ නම් රාගේ සදා රාගේ සංඥාවත් එක්ක නැගෙනවා නම් ද්වේෂයේ සංඥාව එක්ක නැගෙනවා නම් මෝහයේ සංඥාව එක්ක නැගෙනවා නම් මහරජා සතර රජුව මහරජා කිව්ව මොකක්ද දැකලාද? සංඥා තිබුණේ නැද්ද? විසාකා මොකද මේ ආවේලා? විසාකාව විසාව කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒතකොට මහා නාම සාකේ කුමාරයා මහා නාම සාකේ කුමාරයාව කියලා දැනගත්තා. මේ රාහුල හාමුදුරු කියලා දැනගත්තා. මේ ශරීර හාමුදුරු මේ මුගලන් හාමුදුරු කියලා දැනගත්තා. සංඥාව ඉන්නේ දැනගත්තා. සංඥා අතරියන් පේනවා දයින්නවා. දැන් සංඥා රාග සහිත නම් ද්වේෂ සහිත නම් මෝහ සහිත නම් බුදුරජාණන් වහන්සේ රාගක්ෂය කරලා නැහැ, ද්වේෂක්ෂය කරලා නැහැ, මෝහක්ෂය කරලා නැහැ, බුදු වෙලත් නැහැ, නිවන් දැකලත් නැහැ. කවුද බුදු වෙච්ච කෙනා සංඥා දකින්නේ නැති කෙනා? සංඥාව රාග සහිත නම් ද්වේෂ සහිත නම් මෝහ සහිත නම් සංඥාවෙන් අහක් වෙලා ඉන්නේ එකම රහතන් වහන්සේ නමක්වත් ඉඳලා තියෙනවා. අසඤ්ඤ වෙලා. නේ අසඤ්ඤ වුණාම අරිහත්ත්වයටපත් වෙනවා. සමාධියෙන් අහක් වෙනාම ආයශරයක්
පුරුසද්දල වෙනවා. එහෙම වෙනවා. සංඥාව සදාහට මහ කිව්වේ කවුද? දැන් මේ ධර්මානුකූලව මේක විමර්ශනය කරන්න ඕනේ. මේක මේ සියුම් තැනක පැටලිල්ලක් මේ තියෙන්නේ. සංඥාව නැත්නම් නිවනයි කියලා කිව්වා කියලා මෙහෙම අදහසක් තියෙනවා. ඒක මොනකෙන් ගත්තාද? තමන්ගේ අදහසක් නිසා. ධර්ම න්‍යායයට එකද? මේක තේරුම් ගන්න ඕනේ හරියට. ගැඹුරු තැනක් මේක. ඔබ වහන්සේ පෙන්වන චන්ද්‍රාගේ දුරවන්නේ දැනුම වැඩිවීමෙන්ද දැනුම අතහැරීමෙන්ද? ගන්න ගලපලා. මෙන්න දහම් ගැටලුව හින්දා දෙන්න කියනවා. දැනුම වැඩිවීම නිසාවත් දැනුම අතහැරීම නිසාවත් කියලා ගත්තා. දැනුම කියලා කියන එක එකක්. දැනුම කියන්නේ ප්‍රඥාව දැනීමේ විශේෂත්වය. ප්‍රඥාව මුල් කරගෙන දකින්නේ මොකද්ද? යම් කිසි රූපයකින් යම් කිසි වේදනාවකින් යම් කිසි සංඥාවකින් ගොඩ නැගිලා වැටහෙන දැනෙන දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනුම තුලින් බලනකොට ඒක මුලා සිත නිසා ඒක වටිනා දෙයක් කියලා ඒකේ බැඳෙන මානසිකත්වයක් තිබුණා වටිනවා කියන දෘෂ්ටියක් තිබුණා. ඔන්නේ දෘෂ්ටිය ගැලවිලා යනවා. ওই දෘෂ්ටිය ගැලවිලා ගියාට පස්සේ චන්දරාගය දුරු වෙනවා. චන්දරාගය දුරු වුණාට පස්සේ නැවත පුනර්භවයට හේතු වෙනා උපාදානයක් ගොඩනගා ගන්නවා. උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වෙනවා, භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙනවා, ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස පායස නිරෝධයි. එන බුදුදහම. ඒක දැනීම කියන එක මොකක්ද සම්බන්ධ කරගන්නේ මේක? චන්දරාගයේ දුරු වීමෙන් දුරු වෙනවා. දැනීම නැතුව චන්දරාගය ඇති කරන්නේ ඇත්ත නොපෙනෙන නිසා. නිත්‍යයි සුඛයි ආත්මා කියන දෘෂ්ටිය නිසා නම් චන්දරාගය ඇති වෙන්නේ. අනිත්‍ය බව දකින්න නුවණ නැත්නම්, දුක්ඛ බව දකින්න නුවණ නැත්නම්, අනාත්ම බව දකින්න නුවණ නැත්නම්, එයා මේ නිත්‍යයි සුඛයි ආත්මා කියන දෘෂ්ටියෙන් මිදෙන්නේ මොන විදියෙද? නිත්‍යයි කියුවේ අනිත්‍ය දෙයකට කියලා නුවණින් දැක්කේ නැත්නම්, සුඛයි කියුවේ දුක්ඛ දෙයකට කියලා නුවණින් දැක්කේ නැත්නම්, අනාත්තයි කියලා කියුවේ අත්තයි කියලා කිව්වේ අනාත්ම දෙයකට බව නුවණින් දැක්කේ නැත්නම්, ඒ පිළිලක් චන්දරාගයෙන් මිදෙන්නේ කොහොමද? චන්දරාගයෙන් නොවිදුනොත් මොකද වෙන්නේ? හොඳයි දැන් මෙහෙම දෙයක් හිතමු. අපි හොඳට බුදියා ගන්න ඔළුවේ නම් පෙරවගෙන හොඳට නිදිවතකාරී හොඳට බුදියා ගන්න. එන කම්මැලි. අදින් තට්ටු කරනවා සාද්ද නැහැ බුදි හොඳට. ඒ තරම් මරණින්. ඔයලා මරුවොත් එහෙම රහත් වෙලා. සංඥා තිබුණා. හරකේ කාලා තී නැති වෙනවා. කැලි කපුවක් දන්නේ නැහැ. ඔපරේෂන් කරලා තී නැති කරනවා. සංඥා තියෙනවා. සංඥා නිරෝධයි. සංඥා නැහැ. නැගින්නේ. ඔයලාගේ මලොත් එහෙම නිවනේ. දැන් හිතලා බලන්න. වෙන්න පුළුවන්. එහෙම කරකන්න පුළුවන් නම් හැකියකම කරලා ණය කවාගෙන එක වදිනවා. ඒකෙම බැරියන් කියලා ප්‍රාර්ථනා කරලා වදිනවා. හොඳ විසහකේ හතේ හරකෙක් මට කෑවා නම් මන් නිවන් දකින්නයි. විස මුර්ජා ගන්න බැරි. එතකොට සංඥා නැහැනේ. සංඥා නැති එක නිවන නා. නිවනේ මලොත් එහෙම ආයි උපදින. අනේ ડોක්ටර් මැරෙන්නම ගහන ඉජ්ජසන එක දවසක් විතර තියෙන නැතිලා ඉන්න. මොකද නිවන් දකින්න. කොහොමද? සංඥා නිරෝධයි. නෑ කියන්නේ. හරියයිද සර්? අපි ළඟ අනුසය කියලා කොටසක් තියෙනවා. මතුවලා තියෙන කොටස පරිඋත්ථාන කෙලෙස් කියනවා. මතුවෙච්ච නැතුවම අනුසය කියනවා. අනුසය තියෙන හේතුව මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයක් දකින්නේ නැතුව. ඒක නිත්‍යයි සුඛයි ආත්මා කියන මේ දෘෂ්ටියෙන් ඉන්න තාකල් ඔහුගේ මානසිකත්වයේ තුළ රාගානුසය, ඒ වගේම පටිඝානුසය, ditthානුසය, අවිද්‍යානුසය කියන අනුසය විඳිලා නැහැ පොඩ්ඩක්වත්. අනුසය විඳින්නේ කවද්ද? එතනින් මාර්ගඵල අවබෝධ කරලා හිටන් සහමුලින් කෙලෙස් වලින් විදිලා යනවා. අන්න කෙලෙස් වලින් විදිලා ඉච්ච එක නිඳ ගිහින් මලක්. ඇහැරලා ඉඳද්දි මලක්. සිහි නැතිලා ඉඳද්දි මලක්. අනුසය බිඳපු කෙනාට සසර ගමනට හේතු වෙන්නා වූ ජනිත කිරීමක් සිද්ධ වෙන්න කිසිම හේතුවක් නැහැ ඊළඟ අත්දැක. අන්න ඔහු නිවන් දකින්න. අනුසය බිඳගත්ත කෙනා කොහොම විදියක් නිවන් දකින්න. නිවන් දැකලා කෙලවර කරනවා සසර ගමන කෙලවර කරගන්න. හැබැයි අනුසය බිඳින්න නැතුව නින්දකින් හිටියා වගේ සංඥා නිරෝධ කරගෙන නිවන් දකින්නේ නැහැ. යථාර්ථය දකින්න ඕනේ හරියට. වෙන මුලාවටපත් වෙනවා. ඒ නිසා බුදුරණන් වහන්සේ පෙන්නපු කිසිම තැනක නැහැ සංඥාව නිරෝධ කරලා නිවන් දැකපන් කියපු තැන. රාගක්ෂය කරලා, දේශක්ෂය කරලා, මෝහක්ෂය කරලා නිවන් දකින්න. රාගක්ෂයෝ, දේශක්ෂයෝ, මෝහක්ෂයෝ හිමේ ධම්මා අසංකතා. මෙන්න අසංකත ධර්ම. රාගක්ෂය වුණා නම් මෙච්චර කාල හටගෙන තිබිච්ච රාග වැඩ පිළිලක් ෂේ වෙලා ගියාට පස්සේ දැන් එතෙන් පටන් හට ගන්නවා. රාගය හට ගන්නවා. හටගත්තේ නැත්නම් රාග හිතක විපරිණාමයක් තියෙනවා.
එහෙනම් රාග හිතක වෙනසීමක් දකින්න පුළුවන්. හට ගැනීමක් නැහැ, විපරිණාමයක් නැහැ, වෙනසීමක් නැහැ කියන දෙයටපත් වෙන්නේ නැද්ද රාගේ? අන්න හට ගැනීමක් නැති, විපරිණාමයක් නැති, වෙනසීමක් නැති අසංකතේ, සකස් නොවිච්ච එක. රාගක්ෂය. දේශක්ඛයෝ නිබ්බාන. යම් දේශයේ හේතුකාරක තිබුණා. ඒ දේශයේ හේතුකාරක යථාර්ථයෙන් යථාබෝධයෙන් දකින්නකොට මට මේ ගැටි ගැටි අල්ලන්න වටිනා දෙයක් මේ හරයක් නැති නේ ඕකේ නෑ කියලා සත්‍ය අවබෝධයෙන් දකින්නකොට අනුසයත් සමග ද්වේෂ අනුසය විදිලා ගියා. පටිඝානුසය විදිලා ගියා. ඒ පටිඝානුසය විදිලා ගියේ තැන් පටන්. නැවත ද්වේෂ හිතක උපැත්තක් වෙනවාද? දේශ හිතක උපැත්තක් නැත්නම් දේශ හිතක විපරිණාමයක් වෙනස් වීමක් දකින්න හම්බ වෙනවා. දේශ හිතක වෙනසීමක් දකින්න හම්බ වෙනවා. ඉපදීමක් නැති, විපරිණාමයක් නැති, වෙනසීමක් නැති යම් තත්ත්වයක කාලය හා සමග සම්බන්ධ කරන්නේ මොකෙන්ද? මොකෙන්ද කාලෙමයි? මෙන්න අකාලික වෙච්ච එක. රාගක්ෂය අකාලිකයි කියෝකයි. ද්වේෂක්ෂය මොහක්ෂය අකාලිකයි කියෝකයි. යම් තැනක බලන් හට ගැනීමක් නැත්නම් කාලයක් සම්බන්ධ කරලා දාලා මයින්ද මිම්මක්කෝ. කාලමයින්ද මිම්ම තියෙන්නේ හටගත්ත දේවල් එක්ක. හේතුවක් නිසා යමක් හටගත්තා නම් හටගත්තන් පටන් විපරිණාමික කාලයක් තියෙනවා. වෙනසීමක අතරක් තියෙනවා. හට ගැනීමයි වෙනසීම අතරේ කාලයක් තියෙනවා. කාලික වුණා. යම් තැනක හට ගැනීමක් නැත්නම් කාලියෙන් මයින්ඩ් එක හටගත්තා. මොකෙන්ද කාලියමයි? අන්න අකාලික වෙච්චයි. නේද අකාලික උනේ? සදාතනික උනේ කොහොමද? මොන විදිහෙන්වත් මතු හටගන්නේ නැත්නම් ඒ තත්ත්වය වෙනස් වෙන්නේ නැත්නම් හට නොගත්ත නිසා නේද වෙනස් වෙන්නේ නැත්තේ. මෙච්චර කාලේ හටගත්ත රාගේ ඉතින් බලන්න යම් දවසක නැවතුණා නම් ඒක නැවත වාරයක් හටගන්නේ නැත්නම් කවදාවත් සදාතනික නැද ඒ තත්ත්වය. අන්න සදාතනිකෝ නිවන කිව්වේ ඕකයි. නිවෙන්නේ පිට සංකත මිසක් අසංකත එකක්වත් නෙවෙයි. අන්න අසංකතෝ නිවන කිව්වේ රාගක්කයෝ නිබ්බාන, දේශක්කයෝ නිබ්බාන, මෝහක්කයෝ නිබ්බාන. රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ මේ ධම්මා අසංකත. ඔච්චර අසංකත. කය අසංකත නැහැ, කය සංකතයි. සාතන් වහන්සේලා කය තියෙනවා. සංකත කය කවදා හරි දිනුවා බාන කන්ති. අසංකතෝ රාගක්ෂේ, දේශක්ෂේ, මෝහක්ෂේ අරිහත් ඵලය සමග යම් මොහොතක සකස් නොවේ තත්ත්වයටපත් වුණාද? එතෙන් පටන්ගෙන උන්වහන්සේ අසංකත නිවන දැකලා තියෙනවා. අන්න අසංකත. අසංකතයටපත් වෙච්ච කෙනෙකුට මතු જાතියක් හට ගන්න අංශු මාත්‍රේ දක්වා තෙතර නැහැ. මොකද හේතුව? රාගයේ සකස් වෙන්නේ නැත්නම් රාග සහගත හිතනවා, කියනවා, කරනවා කියන දේක් වෙනවද? යම් තැනක රාගයේ සකස් වෙන්නේ නැත්නම් ඔහු විසින් හිතක් ගොඩනගලා රාගසිතකින් හිතනවා, රාග හිතකින් කියනවා, රාග හිතකින් කරනවා කියන මේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර රාගයේ මුල් කරගෙන ගොඩනගින හේතු තියෙනවා. ඉවරයි. හේතු ඉවරයි. එහෙනම් අවිද්‍යාව ඉවර නිසා නේද අසංකතේ උනේ සංකත අත්හැරි. රාගය අත්හැරි. අවිද්‍යාව දුරු කළා විද්‍යාව පහළ වෙච්ච නිසා විද්‍යාවෙන් දැක්ක රාගයේ ආදීනව සහිත ආසාරයි. ඒකේ උපරිමයේ දැක්කට පස්සේ රාගක්ෂය වෙලා ගියා. එහෙනම් දැන් අවිද්‍යාව ක්ෂය වුණා නම් එතන තියෙන විද්‍යාව. විද්‍යාව මොකද්ද? දැනුමද නොදැනුමද? විද්‍යාව දැනුම. අවිද්‍යාව නොදැනුම. දැන් දැනුම තිබි මොකද්ද ප්‍රතිඵලය? රාගක්ෂය වෙනවා. රාගක්ෂය කිරීමේ ප්‍රතිඵලය මොකක්ද? ඒතෙන් පටන් රාග හිතක්, රාග වචනයක්, රාග ක්‍රියාවක් ගොඩනගන ධර්මතාවයක් තිබුණා නම් ඒක සාවලින් අතර වුණා. දැන් කොහෙද උපත්තිය? රාග හිතක උපතක් නැත්නම් රාග හිතක විපරිණාමයක් හෝ වෙනසීමක්, ගෙවීමක්, කාලයක් හා සම්බන්ධයක් දකින්න පුළුවන්. එහෙනම් රාගයේ කාලිකයි. රාගක්ෂය කාලිකයි. අන්න දැනගන්න ඕන කම. ඉතින් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අසංකතෝ රාගක්ෂයටපත් වෙන්නේ. ඒ රාගක්ෂයටපත් වෙච්ච බලන්න. අසංකතෝ ද්වේෂක්ෂයත් ලැබෙනවා, අසංකතෝ මෝහක්ෂයත් ලැබෙනවා. නම් අසංකතෝ රාගයේත ද්වේෂේ, රාගක්ෂේ, ද්වේෂක්ෂේ, මෝහක්ෂේ සිද්ධ කරගත්ත කෙනාට මතු සසර ගමනට හේතුකාරක වෙන්නා වූ කිසිම සංකාරයක් ගොඩ නැගින්නේ නැහැ. එතෙන් පටන්. සංකාර නිරෝධයි. එහෙනම් මේ සංකාර නිසා ගොඩ නැගින්නා වූ යම් විඥානයක් තිබුණාද ගොඩ නැගින්නේ විඥාන නිරෝධයි. එහෙනම් නාම රූප බැහැ ගැනීම රාග ද්වේෂ මොහ සාගත නාම රූප බැහැ ගැනීමක් තිබුණාද හිතක? ඒක නිරෝධයි ගොඩ නැගින්නේ. නාම රූප නිරෝධයි. ඇස කන දිව නාසය ශාරීරික ඉන්ද්‍රිය වශයෙන් පවතිනවා. විපාක ස්කන්ධයක් වශයෙන් තියෙන එක තියෙනවා. නමුත් ඒක ආයතන බාලපත් වීමක් තිබුණා රාගයේ ද්වේෂයේ මොහේට ආයතන වෙන්නේ. එහෙනම් සලආයතන නිරෝධයි. එහෙනම් රාග ද්වේෂ මොහ ස්පර්ශයක් ලබන්නේ. ස්පර්ශ නිරෝධයි. රාග ද්වේෂ මොහ සාගත වින්දනය ලබන්නේ. වේදනා නිරෝධයි.
රාග දේශ මොහ සහගත තැනක සම්බන්ධ වෙන්නේ නැහැ. සංහා නිරෝධයි. රාග දේශ මොහ සහගත තැනක උපාදාන වෙන්නේ නැහැ. බැඳීමක් නැහැ නිරෝධයි. එහෙනම් රාග දේශ මොහෙන් හටගන්න භවයක් ඇද්ද භව නිරෝධයි. එහෙනම් රාගයෙන් දේශේ මොහෙන් හටගන්න જાතියක් ඇද්ද જાති නිරෝධයි. එහෙනම් මොනවද જાති හටගන්නේ මොනවද? කාම රාගය නිසා කාම જાති, රූප රාගය නිසා රූප જાති, අරූප රාගය නිසා අරූප જાති. කාම જાති, රූප જાති, අරූප જાති පහළන්නේ කාම භව නිසා, රූප භව නිසා, අරූප භව නිසා. එහෙනම් කාම භවයි, රූප භවයි, අරූප භවයි අතර තව භවයක් පෙන්වන්න පුළුවන් දෙපයත්තන. කාමයේ උපදින જાතියක් නැත්නම් රූපයේ උපදින જાතියක් නැත්නම් අරූපයේ උපදින જાතියක් නැත්නම් ওই જાති තුන අතරින් පහේ ලෝක જાතිය තව පෙන්වන්න එකක් තියෙනවද උපදින? සියලු જાති නිරෝධයිනේ. එහෙනම් කාමයේ හටගත්ත જાතියකින්, රූපයේ හටගත්ත જાතියකින්, අරූපයේ හටගත්ත යම් જાතියකින් දුක දුන්නා නම් ඒ જાති තුනම නැත්නම් තවත් දුක දෙන්නේ මොකේද? දුකේ නිදහස් නැහැ. දුක නිරෝධයි. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රාගක්ෂය කරන්න, දේශක්ෂය කරන්න, මෝහක්ෂය කරන්න නිවන් දකින්න. මෙන්න නිවන් මාර්ගය. සංඥාවත් එක්ක සම්බන්ධය මොකක්ද? සංඥාව රාගයටයි තියෙන්නේ, ද්වේෂයටයි තියෙන්නේ, මෝහයටයි තියෙන්නේ, සර්වචිත්ත සාධාරණයි. අරියත් ඵල චිත්තේ සංඥාව තියෙනවා. සංඥාවල් පුළුවන් සතර ගමන හදන්න හෝ ගෙනියන්න හෝ එකක්වත් කරා. ඒක විපාක ස්කන්ධයෙන් දැනෙන එක. වේදනා සංඥාදී. ගොඩනගා ගන්න සංඥාවක් තියෙනවා. අවිද්‍යාවෙන් ගොඩනගා ගන්න ගියොත් මනෝ සංකාරයක් ගොඩනගියි. වේදනා සංඥා මනෝ සංකාරය එතකොට. විපාක සංඥාව එකක්. අවිද්‍යාවෙන් ගොඩනගා ගන්නා වූ අවිද්‍යාපත්‍ය සංකාරය කියලා ගොඩනගන මනෝ සංකාරය එකක්. ඉතින් ඒක තමයි විදහාරි. සියලු සංඥා විදහාරනවා කියොත් ධර්මයට විරුද්ධයි. මම රාග දේශ මොහ දුරු කර දැම්ම නම් ඒ ශාවක වැදෙන සියලු දහම් ඉවරයි. ඒ ටිකයි කරගන්න කිව්වේ. දැන් දැනීම තුලින් නිවන් දකින්න හැටි, චන්දරාගය දුරු කරන හැටි ලස්සනට පේනවා. දැනීම විද්‍යාව, නොදැනීම අවිද්‍යාව. නොදැනීම තුලින් වෙන්නේ අවිද්‍යාව, දැනීමේ විද්‍යාව පහළ වෙනවා. දැනීම අහත්තරලා ගන්න නොදැනීමෙන් නිවන් මාර්ග ගන්නවා කිව්වොත් වෙල තියනද ඊට? එහෙනම් අවිද්‍යාව දුරු නොකර. ඒක අමතක කරලා හිටියා. උඩ පහළ වෙන්නේ මොකක්ද? විද්‍යාව පහළ වෙනවා. ඔන්න දැනගන්න ඕනේ ඔය ටිකයි. නිචි නැති නේ ඕත අධ්‍යක්ෂ ඉන්නේ. බල්ලෙක් හොඳට බුදියාගෙන ඉන්නවා. බලලෙක් හොඳට බුදියාගෙන ඉන්නවා. සංඥා තියනවද? සංඥා නැති දෙන්නේ නිවන නම්. බල්ලත් නිවන් දැකලා බලලත් නිවන් දැකලා. අර සතර පහේ ප්‍රශ්නයක් නැහැ නිවන් දකින්න. සංඥා නිරෝධේ නිවන් දකින්නවා. හිතලා බලන්න ධර්මයට අනුකූලව හේතුඵල ඇතුවයි මේ පෙන්නන්නේ. මේ වැරදි ආකල්පයක් ගන්න එපා. මුලාවටපත් වෙනවා. ධර්මයේ මෙච්චර පැහැදිලි කරලා තියෙද්දි ධර්මයේ සංඥා නිරෝධයෙන් නිවන් දකින්න කියපු කිසිම තැනක් නැහැ. සාරක්ෂයෙන්, ද්වේෂක්ෂයෙන්, මොහක්ෂයෙන් නිවන ලැබෙනවා කියන එක දේශනා කරලා තියෙනවා පැහැදිලිව. වෙන නිවන් දකින්න වෙන එකක් අයින් කරන්න වෙන්නේ වෙන්නේ. ওই ටික අයින් කරන්න වෙන්නේ. රාගය අවිද්‍යාවෙන් ගොඩ නැගෙනවා, ද්වේෂය අවිද්‍යාවෙන් ගොඩ නැගෙනවා, මෝහය අවිද්‍යාවෙන් ගොඩ නැගෙනවා. ඔක නොදැනීම. රාගක්ෂේ දැනීමෙන් ගොඩ නැගෙනවා, විද්‍යාවෙන් ගොඩ නැගෙනවා. ද්වේෂක්ෂේ විද්‍යාවෙන් ගොඩ නැගෙනවා, මෝහක්ෂේ විද්‍යාවෙන් ගොඩ නැගෙනවා. ඒක දැනීම. දැනීමෙන් ගොඩ නැගෙන දේ විමුක්තිය ලබා දෙනවා. නොදැනීමෙන් මොකද්ද වෙන්නේ? මුලාවටපත් වෙලා හැඬ වෙනවා. වෙනස තෝරා ගන්න. ඔව්. ඔව්. ඒක තමයි කියන්නේ අවිද්‍යාවෙන් හටගන්න යම් සංඥාවක් හටගන්නවා නම් අවිද්‍යාවෙන් හටගන්න දහම් වල. ඒකේ මූලික වෙලා තියෙන සංඥාවද අවිද්‍යාවෙන් හටගත්ත ගොඩ නැගිච්ච දේ. සංඥාව අතුරු ඵලයක් නෙමෙයිද? සංඥා අතුරු ඵලයක් ගොඩ ප්‍රධාන ඵලෙ නැත්නම් අතුරු ඵලෙ තියෙනවා. ප්‍රධාන ඵලෙ අතරියෝ අතුරු ඵලයක් එනවා. සංඥාව දෙආකාරයි. එකක් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න නොදැනීම නිසා හටගන්න මුලා සංඥා. විද්‍යාව නිසා හටගන්න යථාබෝධය ලැබෙනකොට යථාබෝධය දකින සංඥාවක් එනවා. ප්‍රඥාවෙන් පහළ වෙන එක. ප්‍රඥා හිතලා සංඥා තියෙනවා. සර්වචිත්ත සාධාරණයි කිව්වේ ඒකයි. ස්පර්ශ වේදනා සංඥා කියන්නේ සංඥා සර්වචිත්ත සාධාරණයි. එහෙනම් විද්‍යාවෙන් දැනගත්තා වූ නුවණ තුල විද්‍යාවෙන් යමක් දකින්නට ඒක දැනුම් දෙන සංඥාවක් හට ගන්නවා. ඒ සංඥාව අයින් කරන්න ඕන එකක් නෙමෙයි. ඒකයි කිව්ව බුදුරජාණන් වහන්සේ රාගක්ෂය කරලා නිවන් දකින්නේ. රාගයයි, ද්වේෂයයි, මෝහයයි කියන ඒවාත් අතුරු ඵලයක් තමයි. හැබැයි රාගයේ, දේශයේ, මෝහයේ යම් කිසි දෙයකට මුල් වෙනවා. ඒක මූල කාරණේ. මූල කාරණේ විද්‍යාමල පස්සේ රාගය නිසා හටගන්න යම් රූපයක් ඇද්ද, වේදනාවක් ඇද්ද, සංඥාවක් ඇද්ද, සංකාරයක් ඇද්ද, විඥානයක් ඇද්ද කියලා බලන්න. ද්වේෂය නිසා දුරු කරපුවාම ද්වේෂය නිසා හටගන්න යම් රූපයක් ඇද්ද, වේදනාවක් ඇද්ද, සංඥාවක් ඇද්ද, සංකාරයක් ඇද්ද, විඥානයක් ඇද්ද ඒක කෙලවලයි.
මෝහය දුරු කරපුවාම මෝහය නිසා හටගන්න රූපයක් ඇද්ද වේදනාවක් ඇද්ද සංඥාවක් ඇද්ද සංකාරයක් ඇද්ද විඥානයක් ඇද්ද දුරු ඒක ඉවරයි. එහෙනම් රාගයෙන් දේශයේ මෝහයෙන් හටගන්නා රූප වේදනා සංඥා සංකාර විඥාන ඇද්ද ඒ තාකල් එකින් එකට ඈඳි යදි සසර ගමන හැදෙනවා. සසර ගමන දුරු කරන්න රාග දේශ මොහ මුල් කරගත්ත රූප වේදනා සංඥා සංකාර විඥානිය දුරු කරන්න ඕනේ. ඔය ටිකයි කරන්න තියෙන්නේ. ඉතුරු වෙන්නේ විපාකස්කන්ධය. සංයෝගම අපිට පහළින් තම සංඥාව තුළදීම යම් කිසිලක් වෙනවා මේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය ඇති වෙනවනේ. පංචස්කන්ධය එකක්. උපාදානස්කන්ධය ඇති වෙන්නේ රාගය මුල් කරගෙනයි. චන්ද රාගය මුල් කරගෙනයි. පංචස්කන්ධයට සතර ගමන ගෙනියන්න බෑ. දුක්ඛස්කන්ධය ගොඩනගන්නේ පංච උපාදානස්කන්ධය ගොඩනගන්නේ. නේ පංච උපාදානස්කන්ධය ගොඩනගන්නේ රාගය මුල් කරගෙන. චන්ද රාගය හැදෙන්නේ ඒකෙන්. ඡන්දයයි රාගයයි දෙකෙන් චන්ද රාගය හැදෙනවා. ඒක දුරු කරගෙන දැම්මොත් ඒකේ තිබෙන රූප ගොඩනගින්න තිවිච්ච හේතුවක් මනසෙන් තිබුණා ඒක නැති වෙනවා. ඒක නිසා හටගන්න වේදනාවට ස්පර්ශයක් රාග ස්පර්ශ නැති නිසා වේදනාව හටගන්න නැතුව යනවා. ඒතොර ඒ නිසා හටගන්න සංඥාවක් ගොඩනැගුණා නම් රාගය හා සම්බන්ධ කටයුත්තක් ගොඩනැගෙන්න තියෙන රාග සංඥාවක් නැතුව එලා යනවා. ඒතොර ඒ නිසා ගොඩනගන්නා වූ හිතෙන් කයින් වචනෙන් කරන කටයුත්තක් තිබුණා නම් ඒ රාග සංකාර ගොඩනැගෙන්නේ නැතුව යනවා. ඒ නිසා හටගත්ත පිටව මුලා විඥානයක් තිබුණා නම් ඒ මානසිකත්වයේ රාග විඥානේ නැති වෙනවා. අන්න ඒකයි උපාදානස්කන්ධය විදිහට. ඔව්. දැන් තේරෙනවද? පංචස්කන්ධය තියෙනවා පිරිනවම් පානක. උපාදානස්කන්ධය විදිහ හැටිය. එතකොටයි මතු උපතර හේතු නැහැ. ඔව් ඒ තියෙන්නේ ඒකෙන්නේ. පංචස්කන්ධය නෑ මේක කියව අනුපදිශේෂයෙන් කියව නිර්වාණ දෙකක් වෙන්නේ. දේමේ විකවේ නිබ්බාන ධාතුය. සෝපාදිශාස නිබ්බාන ධාතු අනුපදිශේෂ නිබ්බාන ධාතු. මහණේ නිර්වාණ ධාතු දෙකයි. එකක් ජීවත් වෙලා ඉන්නකොටම දකින නිර්වාණ. ඒක තමයි පංච උපාදානස්කන්ධය විදීමේ ලබන නිවන. අනන්තම අනුපදිශේෂ ස්කන්ධ පරිනිර්වාණය. පංචස්කන්ධ පරිනිර්වාණය අනුපදිශේෂයි. මේ මෙච්චර පැහැදිලි. ඔක තේරුම් ගන්න නැතුව පරිලෝණයට හොය අමාරු වෙනවා.